අද දවසේ අපි ඇතුල් වන්නේ යාකෝබ් තුමාගේ පොතේ මා කරන්න යනවා අන්තිම අධ්‍යයනයයි. අද බලන්න යන්නේ යාකෝබ් 5:19 සහ 20 වෙනි පද. මාගේ සහෝදරයනි, නුඹලා අතරින් යමෙක් සැබෑ කමෙන් මුලාව ගියේද, යමෙක් ඔහු හරවා ගන්නේ නම් පෞකාරයෙකු තමාගේ මාගේ මුලාවෙන් හරවා ගන්න දැනැත්තා. ප්‍රාණයක් මරණයෙන් ගලවා පෞරාශියක් වසන බව ඔහු දැනගන්නවා. හොඳයි. දෙවියන් වහන්සේගේ පවුලට අයිති ඔබ සහ මම දෙවියන් වහන්සේම අපට පවරා තිබෙනා වූ වගකීම් රාශියකට අපිට තිබෙනවා උන්වහන්සේ ඉදිරියේ උත්තර දෙන්න. පිළිතුරු සපයන්න අපි කොහොමද මේ වගකීම් ඉටු කළේ කියලා. මේ වගකීම් වලින් ඉතාමත් වැදගත් සේවාවන් දෙකක් නැත්නම් කැදවීම් දෙකක් නැත්නම් වගකීම් දෙකක් මම කැමති ඔබට නැවත වරක් මතක් කිරීමට. පළවෙනි එක තමයි මිනිස්යන් දෙවියන් වහන්සේ වෙත ගෙනීම. නැත්නම් මිනිස්යන් ගැලවීමට ගෙනීම. දේව රාජ්‍යයට අයිති නැති දේව දරුවන් නොවන වූ අයව ගැලවීමට ගෙනීමේ වගකීම. දෙවෙනුව සමාවට අයිති වුණා වූ දේව දරුවන්ව ගොඩනැගීම. නැත්නම් නිසි මාර්ගයේ ගෙන යාම, නැත්නම් ශක්තිමත් කිරීම, නැත්නම් මේ බැටළුවන්ව පෝෂණය කිරීම. ඉතින් මම කැමති මුලින්ම අපගේ ස්වාමීන් වහන්සේ ඒ මුල් ගෝලයක් නැත්නම් ගෝලෙන්ගේ ප්‍රධානියා වූ ප්‍රදේශ ලෙස සැලකෙන්නා වූ පේතෘස් තුමාට දුන්නා වූ ඒ නියෝගය නැත්නම් කැදවීම ඉදක්න දෙආකාරව උන්වහන්සේ මේ ආරම්භය මුලින් බලමු. ලූක් 5:10 ලූක් 5:10 කියනවා මේ ආකාරයට සීමෝන් පේතෘසේ දැක 8:9-10 යේසුස් වහන්සේගේ දන් ළඟ වැටි ස්වාමිනී මා විසින් ගිය මැනව මම පෞකාර මිනිසෙකෙක් කීවේය. මක්නිසාද ඔහු සහ ඔහු සමග සිටි සියල්ලෝ තමුන් ඇල්ලු මසුන් රාශිය දැක විස්මිත වූෝය. සීමෝන්ගේ හවුල්කාරයෝ වූ සෙබදිගේ පුත්‍ර වූ යාකෝබ්ද යොහන්ද එසේම විස්මිත වූෝය. යේසුස් වහන්සේ බය නොවන්න, මෙතෙන් පටන් නුඹ මිනිස්යන් අල්ලනවා ඇතැයි සීමෝන්ට කීසේක. අද ඉඳලා සීමෝන් නුඹ මිනිස්යන්ව අල්ලන්නට යනවා. නැත්නම් මිනිස්යන්ව ගැලවීමට ගෙනීමේ කැඳවීම වගකීම ඔබට මම දෙනවා ඔබට පවරනවා කියනවා වූ ඒ මුල් කැඳවීම අපි දකිනවා. ඒ අතරම අපි බලමු උන්වහන්සේ උත්තානමව ස්වාමීන් වහන්සේ පේතෘස් කියනවා වූ ඒ අන්තිම වචන වලින් සමහරක් යොහාන් 21:17 උන්වහන්සේ තුන්වෙනි වර ඔහුට එනම් පේතෘස් කතා කොට යොහන්ගේ පුත්‍ර වූ සීමෝන් නුඹ මට ආදරේදයි ඔහුගෙන් ඇසුසේක. තුන්වෙනි වර මට ආදරේදයි යේසුස් වහන්සේ තමාගෙන ඇසු බැවින් පේතෘස් දුකට පැමිණ ස්වාමිනී ඔබ සියල්ල දන්නාසේක මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේක උන්වහන්සේ කීවේය. යේසුස් වහන්සේ ඔහුට කතා කොට මාගේ බැටළුවන් පෝෂණය කරපන්න. මාගේ බැටළුවන් පෝෂණය කරපන්න. ඔව්. ඒ මුල් කැඳවීම සේවය ආරම්භයේදී පේතෘස් කියනවා නුඹ මම මිනිස්යන් අල්ලන්නේ කරන්නේ නැවද නැත්නම් මිනිස්යන් ගැලවීමට ගෙනීමේ වගකීම කැඳවීම සේවය පේතෘස් වගේ උන්වහන්සේ ඔබට සහ මට බාර දීලා තිබෙනවා අපිට බාර දීලා තිබෙනවා. ඒ වගේම යොහාන් 21:17 උන්වහන්සේගේ බැටළුවන් පෝෂණය කරපන් නැත්නම් ඔවුන්ව ගොඩනගන්න කියනා වූ මේ කැඳවීම උන්වහන්සේ අපිට බාර දීලා. ඔව්. එමුත් අපි හැමදෙනාම උන්වහන්සේව නාදුරන්නා වූ ආයත සුභාරංචිය ප්‍රකාශ කළ යුතු වන අතරම දිව්‍ය වහන්සේගෙන් ඈත් වුණා වූ සහෝදර සහෝදරියන්ට නැවත වරක් උන්වහන්සේ වෙත ගැනීමට උන්වහන්සේ අපට පවරා තිබෙනා වූ වගකීමක් අපට තේරුම් ගන්න තිබෙනවා. මම ඔබේ ඇසුව
අපගේ සභාවේ මම වුණාටම අයුවා. මේ වගකීම් දෙකෙන් වඩා අමාරු කුමක්ද කියලා. හැමෝම නිහඬ වුණා. බොහෝ වෙලාවට අපි හිතනවා එකවර අපි කියයි ඉත අමාරු වෙන්නේ යම් කිසි කෙනෙක් ගැලවීමට ගෙනීම කියලා. නමුත් බොහෝ වෙලාවට ඊට වඩා අමාරු වෙන්නේ ස්වභාවය කෙනෙක් මුලාව ගියාම ඔහුව හරවාගෙන එන එක. මොකද බොහෝ විට උන් කියන මම දන්නවා ඕවා. බොහෝ විට ඕනේ හිත දැලි කරගෙන ඉන්නේ. බොහෝ වෙලාවට ඕ ඉන්නේ වරද පිළිගන්න සුදුසුම නෙවෙයි. නිසා හුඟක් වෙලාවට වඩා අමාරු වඩා දුෂ්කර කාර්ය වෙන්න පුළුවන්. මේ කොටසේ විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්න යන්නේ මුලා වූ අය හරවා ගැනීම. කියනවා මේ යාකෝබ් 19 කියනවා යමෙක් සැබෑ කමෙන් මුලාව ගියේද යමෙක් ඔහු හරවා ගන්නේ නම්. ඔව් යමෙක් කියන්නේ අපි. ඔව් ඒක මාක්‍යයන් දේවල් දෙක. සමහර විට මුලාව ගිය අපි වෙන්න පුළුවන්. අපි හැමෝටම මේක වෙන්න පුළුවන්. දෙවෙනුව ඒ මුලාව වෙන කෙනෙක්ගේ අතර ඔහු හරවා ගැනීමේ වගකීමක් උන්වහන්සේට පාවා දෙනවා. හොඳයි. එහෙනම් මුලින්ම බලමු දෙවියන් වහන්සේගේ දරුකමට ඇතුළු වුණා වූ උන්වහන්සේව අඳුනන්නා වූ උන්වහන්සේට ප්‍රේම කරන්නා වූ උන්වහන්සේගේ දරුවන් කොහොමද මොන හේතුන් මතද ඕන් මුලාව යන්නේ කියලා කොහොමද මොකද හේතු වන්නේ? ඒට වශයෙන් මේ හේතු අපිට ගණන් කරන්න බැරි තරම් රාශියක් තිබෙනවා. මම දෙවනවද මට දුන්නා මඟ පෙන්වීම තුල මම කැමති ඒ හේතුන් සමහරක් පමණ ඔබ සම බෙදාගෙන ඉන්නට. මේ මම විශ්වාස කරන උන්වහන්සේ මට මේ හේතුන් මතක් කළේ සමහර විට අප හේතු වෙන්න පුළුවන්. වෙන කෙනෙක් මුලා යෑමට හේතුව අප වෙන්න පුළුවන්. ඒ වගේම අප පවා මෙවැනි හේතුවක් නිසා වෙන වරුන් හරි අප පිළිබඳව මෙහෙම ක්‍රියා කළ නිසා අප පවා අදායටපත් වෙලා මුලා වෙලා දිවෙන වහන්සේගෙන් ඈත් වෙන්න පුළුවන්. හොඳයි. පළවෙනි හේතුව නැත්නම් මේක මම මාතෘකාව හේතු වැඩි දැන් මුල් හේතු වැඩි කියනවා ස්වභාවයේ ඇත්තා වූ දුර්වලකම් නිසා. ස්වභාවයේ ඇත්තා වූ දුර්වලකම් නිසා යමෙක් සැබෑ කමින් මුලා වෙන්න පුළුවන්. හොඳයි. පළවෙනි කාරණාවලදී මම දැක්කේ මම දැමුවේ උනහට මට පෙන්නුවේ අපගේ ජීවිතවල සැබෑ ප්‍රේමය දකින්න නැති නිසා වෙන අය මුලා වෙලා වෙනවද නැද්ද පුළුවන්. අපගේ ජීවිතවල සැබෑ ප්‍රේමය නොදකින්න නිසා ප්‍රකාශ නොවන නිසා අපි මොන් ප්‍රකාශ කරන වූ ප්‍රේමය අපගේ ජීවිතේ නොදකින්න නිසා යමෙක් දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන්න පුළුවන් නැත්නම් මුලා වෙන්න පුළුවන්. කරා මේක අපි උත්සාහ කරන තේරුම් ගන්න. අප හිතමු අපගේ ස්වභාවයට අලුතෙන් කෙනෙක් එනවා කියලා ප්‍රථම වතාවට එන්නේ. බොහෝ වෙලාවට කවුරුන්නෝ දේවස්ථානයකට පැමිණෙන්නේ විසඳුමක් හොයාගෙන නැත්නම් ඕන්ගේ ගැඹුරු නැත්නම් විශාල ප්‍රශ්නයක් තිබෙන නිසා ඒ ප්‍රශ්නයට විසඳුමක් හොයාගෙන නැත්නම් ආදරයක් හොයාගෙන යම්කිසි ඕන්ගේ හඬට ඕන්ගේ ප්‍රශ්නයට සමන් දීමට කැමති ඕන්ට උදව් වීමට කැමති ඕන්ට ආදරයක් සැලකිල්ලක් දක්වන්නා වූ කෙනෙක් නැත්නම් ආයවලුන් නැත්නම් දෙවි කෙනෙක් මුණ ගැසී කියනවා උපීතක් ලැබෙයි කියනවා බලාපොරොත්තු වෙන ස්වභාවයට එනවා. බිරිසාවදී අවංකව ඔබ සලකලා බලන්න ඔබගේ දේවස්ථානයට පැමිණෙනා වූ දුගී අසරණ රෝගාතුරු අයට ඔබ දෙන්නා වූ ස්ථානය කුමක්ද? දෙන්නා වූ සැලකිල්ල කුමක්ද? දක්වන්නා වූ ප්‍රේමය කුමක්ද? ඒ වගේම යාකෝබ් තුමාගේ පොතේම අපි ඉගෙන ගත්තා වගේ බොහෝ වෙලාවට අපි සලකන්නේ ඒ වගේම ධනවත් ලොකු වාහනකින් ආවා වූ ඊටමත් අලංකාරයේ සැලසුණා කෙනෙකුට අපි සලකන්නේ කොහොමද? ඒ වගේම අසරණ කෙනෙක් ආවම අපි සලකන්නේ කොහොමද? පිරිමිසවද සහෝදරි බොහෝ වෙලාවට මං දන්නේ අපි අවංකව අපි දිහා බැලුවොත් අපිට පේන්නේ අපගේ ප්‍රේමය බොහෝ වෙලාවට අඩුයි. අන් අය කෙරෙහි අඩුයි. අපගේ ස්වභාවයේ අලුතින් පිටින් වෙන්න පුළුවන්. සමහර තුලක ඉන්න අය නවලුන ඕනේ ඉන්නේ ප්‍රශ්නයකට මැදි වෙලා.
ඕන් ඉන්නේ විසඳුමක් නැතුව අසරණ වෙලා. කියන්න කෙනෙක් නැහැ සභාව තුල. සවන් දෙන්න කෙනෙක් නැහැ සභාව තුල. ප්‍රේම දක්වන කෙනෙක් නැහැ සභාව තුල. අම් කියන්නේ සෑම සභාවකම මෙසේ කියලා නම ප්‍රේමී සහෝදරි මුලින්ම අපි ඒත්තු ගනිමු. බොහෝ වෙලාවට මිනිස්යන් මුලා වෙලා ඈත් වෙලා යන්නේ අප තුල. අප ප්‍රකාශ කරන්නා වූ මේ ප්‍රේමය නුඹට මේ නුඹගේ අසල්වාදීට ප්‍රේම කරව කියනා වූ ප්‍රේමය අපගේ ජීවිතවල මිනිස්යන් නොදකින නිසා. මම කැමති මේ වෙලාවේ ඔබට රෝම 13:8 රෝම 13:8 ඔබ දන්නවා ඉතින් මේ පදය මම මේ ගැන නිතර කියනා වූ පදයක් මේ. සහෝදර ප්‍රේමය. ඒ කියනවා එකිනෙකාට ප්‍රේම වීම මිස අන් කිසිවක් ගැන කිසිවෙකුට ණයව නොසිටිල්ලා. මක්නිසා තමන්ගේ අසල්වාසියාට ප්‍රේම කරන්නා විවස්ථාව සම්පූර්ණ කර සිටියි. එකිනෙකාට ප්‍රේම වීම මිස අන් කිසිවක් ගැන කිසිවෙකුට ණයව නොසිටිල්ලා. නැත්නම් කියනවා මේ ප්‍රේමය කියනා වූ ණය අපි කොච්චර ගෙවුවත් ගෙවලා ඉවර කරන්න බෑ. මොකද වෙනවාස අපි කියනවා නුඹට මේ නුඹගේ අසල්වාසියට ප්‍රේම කරගෙන මට ආදරය කරනවා වගේ අන්න අයට සභාව අන්න අයට ආදරය කරන්න දෙනවා. මේ ප්‍රේමය සභාව තුල නැති නිසා සමහර අය අධෛර්යයටපත් වෙලා කලකිරිලා බලාපොරොත්තු කඩ වෙලා ඇදහිල්ල පවා ඈත් වෙන්න පුළුවන්. දෙවෙනුව මට පේනවා ඔබ හේතුවක් ඔබ සමග බෙදා ගැනීමට සභාවෙන් බොහෝ දෙනා ඈත් වෙලා යෑමට වැටීමට හේතුවක් වන්නේ ඔවුන් දේව වචනය නිසි ලෙස දන්නේ නැති හින්දා. දෙවියන් වහන්සේගේ වචනේ දන්නේ නැහැ. මේ සුදු බයිබලයේ දෙවි ස්වාමීන් වහන්සේ අපිට ගොඩනගනා වූ දේවල් කියා දෙන්නා වූ දේවල් දන්නේ නැති නිසා ඔවුන් කවුරුන් හෝ වෙන දෙයක් කියවිත නොඑක් වැරදි ඉගැන්වීම් වෙන්න පුළුවන්. නොඑක් දේවල් නිසා වෙන්න පුළුවන්. නැත්නම් ඔවුන්ගේ ඒ දේවල් දැකද ඔවුන් ඉතින් වැරදි බලාපොරොත්තු ස්වභාව ගැන නොඑක් දේවල් නිසා ඔවුන් මිසී මුලාවෙන් වුණොත් හේතු නිසා මූලික හේතුව වන්නේ මොකද්ද? වචනය දන්නේ නැහැ. ප්‍රේමිකාවේ සහෝදරි මේ ගැන පළවෙනි ගැන අපි හැමෝටම වගකීමක් තියෙනවා. මේ ප්‍රේමය දක්වන්නේ දෙවෙනි එක. අපි හැමෝටම වගකීමක් තිබෙනවා අපගේ සභාවේ සැබෑ ඉගැන්වීම ඇති කිරීම. ඒ වගේම අපි හැමෝටම වගකීමක් තිබෙනවා අපට පුළුවන් හැටියට අන් අයට ඉගැන්වීමට. මම මේ කියන්නේ මා තරුණයෙක් නෙමෙයි. තරුණයෙකුට ඉගැන්වීමට නැත්නම් තරුණයෙකුට ඉගැන්වීමට නැත්නම් කාන්තාවට ඉගැන්වීමට මට වඩා 100 ගුණයක් වඩා සුදුසු සමන් දෙන්නා ඔබගෙන් සමහරයි. ඔබගේ වයස් මට්ටමේ ඔබගේ අදහස් තේරෙන්නා ඔබ සමග පහසුවෙන් ඔබට ඒ සමග ඒ සම්බන්ධකම ඇති කරගන්න පුළුවන් අය කතරම් ඉන්නවා. ඔබ ඕන් ගන්නවද? ඔබගේ වචන වලින්, ඔබගේ උපදේශ වලින්, ඔබගේ සාක්ෂියෙන්, ඔබගේ හැසිරීමෙන්, ඔබගේ ආකල්ප වලින්, ඒ වගේම අපගේ සභාවන් වල දේ වචනය නිසියාකාරව ගන්නවා. ප්‍රියතාවයේ සහෝදරි, මම කැමතියි ඔබට කියවන්න දෙවනි තිමෝති 2:2. සුදු පාවුල්තුමා තිමෝතිස් කියනවා බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියේ නුඹ මාගෙන් ඇසූ දේම වෙන අයට උගන්වන්න සමර්ථ වූ විශ්වාස වූ මනුෂ්‍යයන්ට බාර දීපන්න. මම නුඹට ගන්නවා වූ දේ තව අයට උගන්වන්න විශ්වාස තවත් අයට උගන්වන්න පුළුවන් අයට බාර දෙන්න නැත්නම් උගන්වන්න. ඒ නිසා අපේ සහෝදරි මතක තබා ගන්න. මතෙව් අපි බලලා තියෙනවා මතෙව් 28:20 මතෙව් 28:20 අපි හොඳට දන්නවා මේ පදය. නැත්නම් 18:20 නුඹලා කුසල ධාතින් ගෝණය කරපාලා කියලා. අපි ඉතින් නවතිනවා 19 වෙනි පදේ වෙන මේ වචන වලින්. 20 වෙනි පදේ මා විසින් නුඹලාට අනකල සියල්ලම පවත්වන්ට ඕන්ට උගන්වා පාලා. සියලු ධාතින්ව ගෝලයන් කරන්න ගැලවීමට ගෙනෙන්න, දේව දරුකමට ගෙනෙන්න. මා ඊස්වාන්සේ කියනවා මම උගන්වා වූ අනකල සියල්ලම පවත්වන්ට ඕන්ට උගන්වන්න. මේ ගැන පිළිසවද සහෝදරි අපේ හැම දිනාටම
වගකීමක් තිබෙනවා. මම කරුණු දෙකක් කිව්වා. පළවෙනි එක ප්‍රේමය දැක්වීම සභාව තුළ හැම කෙනාටම. දෙවෙනුව සභාවේ හැම කෙනෙකුටම ඔවුන්ගේට අවශ්‍ය මට්ටමට පුළුවන් තරමට ඔවුන්ව ඉගැන්වීම උන්ට ගොඩනැගීම. මේ දෙකම අපි හැමෝම විසින් කළු දේවල් ලෙස මම කැමති ඔබට මතක් කිරීමට මේ වෙලාවේ. තුන්වෙනුව බොහෝ දෙනා ඈත් වෙන සැබෑ කමෙන් මුලාව යන්නේ වැරදි උපදෙස් ලැබීම නිසා. නැත්නම් වැරදි උපදෙස් වලට සමන් දීම නිසා. සහෝදරි මම මේ වෙලාවේ බොහෝ දේවල් මතක් වෙනවා. නමුත් මම කැමති නැහැ සමහර දේවල් පුද්ගල දේවල් නිසා ප්‍රකාශ කරන්න. බොහෝ වෙලාවට අප සභාව තුල පවා දෙන්නා වූ උපදෙස් වැරදි වෙන්න පුළුවන්. මම මුලින්ම කරන්න. නමුත් මම කැමති මුලින්ම මතක් කරන්න මේ වචන දකින්නා වූ නිදසුන් තුනක් උප්පත්ති 16:2 අපි දකිනවා. එදා දෙවියන් වහන්සේගේ ඒ පොරොන්දුව ලැබුවා ආබ්‍රහම්. ඒ පොරොන්දුවේ ප්‍රමාද වෙද්දී දෙවියන් වහන්සේ වචනේ කියනවා මෙහෙමයි. ආබ්‍රහම්ට යන්නේ කියලා. දෙවියන් වහන්සේ කියනවා උට. සාරා කියනවා සමහරවිට දෙවියන් වහන්සේ කියන්නේ මේ දේ තමයි මේ හාගර් තුලින් ධර්මික ලබා ගැනීම. ආබ්‍රහම් සාරාගේ වැරදි උපදෙස් වලට සමන් දීලා. අපි දන්නවා ප්‍රතිඵලය උනේ මොකද්ද කියලා. ඉස්මායිල් උපදිනවා. අද පවා ලෝකෙ තිබෙන ලොකුම අර්බුදය ඇතිව තිබෙන්නේ මේ වචනේ කියලා කවුරුද දන්නවද? ඒ වගේම තව නිදර්ශනයක් අපි දන්නවා එදා සම්සොන්ව දෙවියන් වහන්සේ කැදෙව්වේ. උපතින් පටන් විශේෂ සේවයකට කැඳලපුවා වූ කෙනෙක්. නමුත් අන්තිමට අපි දකිනවා ඒ දෙවිලා ඔහුට කරදර කරන්නේ. දෙවිලා ඔහුට කියන්නේ නෑ සම්සොන් ඔබ මට ආදරේ නැද්ද? ඇයි ඔය මම කියන දේ අහන්නේ නැති කියලා. සම්සොන් දෙවිලා කියන අවුල් සවන් දීලා සම්සොන් විනාශ වෙනවා. ඒ වගේම ප්‍රේමී සහෝදරි බොහෝ දෙනා නොමග යන්නේ ඈත් වෙන්නේ වැටී යන්නේ වැරදි උපදෙස් වලට සවන් දීම නිසා. මේ අතර මම මේ සම්බන්ධයෙන් විශේෂ කරුණු දෙකක් ඔබගේ මතකයට දාන්න කැමතියි. සමහර වෙලාවට අපට ඉතාමත්ම කිට්ටු අපට සමීප අපට කැමති අපට ආදරය කරන්නා අය දෙන්නා උපදෙස් වැරදි වෙන්න පුළුවන්. මොකද අපි පුරුදු වෙලා තියෙන බොහෝ අපි යන්නේ හැංගීම් වලින්. බොහෝ වෙලාවට අපි හැංගීම් මත තීරණය කරනවා. අපි කැමති කෙනෙක් අපිට ආදරය කෙනෙක් අපිට යම් උපදේශයක් දෙන අතර අපි බොහෝ වෙලාවට අපි ඉක්මනින් ඒ දෙන උපදේශ අපි පිළිගන්නවා පිළිපදිනවා. නමුත් ප්‍රේමී සහෝදරි සමහර වෙලාවට අපට කිට්ටුව ඉන්නා කෙනා දෙන්නා උපදේශ වැරදි වෙන්න පුළුවන්. අපි දන්නවා එදා පේතෘස් යේසුස් වහන්සේට කිව්ව වචන මම ඔබට කියවන්නම්. මතේ 16:21 එවක් පටන් යේසුස් වහන්සේ තමන් යෙරුසලමට ගොස් වැඩිමහලන්ගෙන්ද නායක පූජකයන්ගෙන්ද ලියනන්ගෙන්ද බොහෝ දේ විඳින්නට මරණු ලබන්නට තුන්වෙනිදා නැගණු ලබන්නට ඕනෑ බව ගෝලයන්ට දන්වන්න පටන් ගත්තේක. එවිට පේතෘස් උන්වහන්සේ කැඳවා තරවටු කරන්ට පටන්ගෙන තරවටු සැරෙන් කියනවා උපදේශක් දෙන්නේ හැබැයි. මොකද්ද මේ තරවටු කරන්නේ? ස්වාමිනී එය ඔබ කෙරෙන් දුරු වේවා. ඔබට කිසි කලක එසේ සිද්ධ නොවන්නේ යයි කීවේය. නමුත් උන්වහන්සේ පේතෘස්ට පේතෘස් කතාවල සාතන් මා පස්සට යව නුඹ මට බාධා. ප්‍රේමී සහෝදරයෝ තේරුම් ගන්න සමහර වෙලාවට අපගේ භාර්යාවගේ සමහර වෙලාවට ඔබගේ ස්වාමි පුරුෂයාගෙන් ලැබෙනා වූ ඒ වචන උපදේශ වැරදි වෙන්න පුළුවන්. ඒක මතක තියාගන්න. ඒක මතක තබා ගන්න. ඔබ සමන් දෙන්න ඕනේ. අපි සමන් දෙන්න ඕනේ. දෙවියන් වහන්සේට සෞමාත්ගේ වචනයට මිස අපගේ හැඟීම් වලට නෙමෙයි. දෙවෙනුව
සමහර වෙලාවට අපි අකමැති අය අපට නිවැරදි උපදෙස් දෙන්න පුළුවන්. අපිට ඒකත් වෙනවනේ. අපිට කවුරුද කියලා මේක කරන්න කියලා. නමුත් ඔහුට අපි ඉච්චර කැමති නෑ. ඒ නිසා අපි ඒක පාටම අතු ගාලා දානවා, පයෙන් ගහලා දානවා, ප්‍රතික්ෂේප කරනවා. මේ දෙක මයිතාමත් ඕනෑම සිටිනවා. මේ දෙක ඉලා සිටින ඔබගේ මේ දෙක මතක තබා ගන්න. ඔබට ආදරය කරනා වූ අය දෙන උපදෙස් සමහර වෙලාවට වැරදි වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ සමහර අප්‍රසන්න ඔබ අකමැති අය දෙන ඔබ සමහර වෙලාවට නිවැරදි වෙන්න පුළුවන්. ඒකම මම ඔබෙන් ඉල්ලා සිටිනවා. ඔබ උපදෙස් දෙන කල කාට හරි කවුරුනෝ ස්වභාවික කෙනෙක් විශේෂයෙන්ම ඇවිල්ලා ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා. හැම විටම ඔහුට ඇයට දෙවියන් වහන්සේගේ වචනයට අනුකූල වුණා වූ කිතුණු ප්‍රතිපත්ති වලට එකම වුණා වූ උපදෙස් පමණක් දෙන්න. ඔබගේ හැඟීම් වලට යටත් වුණා වූ උපදෙස් දෙන්න එපා. ආයිත් මම කියන්නම්. ඔබ උපදෙස් දෙන අතර දේවචනයට දේවානන්ද වචන අනුව ක්‍රිස්තියානි ප්‍රතිපත්ති අනුව ඒ වගේම ඔබ අනුගමනය කරන්නා වූ උපදෙස් දෙන ඔබ යමක් කියලා ඔබ වෙන දෙයක් කරන්න එපා. ඔබගේ හැඟීම් නිසා ඒ ඔබගේ හැඟීම් වලට ඔබ දෙන්නා වූ උපදෙස් පාලනය කර දෙන්න එපා. මම නිදසුනක් කියන්නම්. අපි හිතමු ඔබ ළඟට එනවා දැන් කාන්තාව දැන් වයස 35යි. අම්මා නැහැ, තාත්තා නැහැ. තනියම ජීවත් වෙන්නේ රැකියාවක් කරනවා. දැන් හැබැයි විවාහ වෙන්න ඔබ දන්නවා තනියම ජීවත් වීම ඉතාමත් දුෂ්කරයි අද ලෝකේ. සිල් කාන්තාවකට ඇවිල්ලා කියනවා ඔබට කියනවා සභාවට ඉන්නා ඔකේ ආදරේ ඕනේ කන්නේ දිවෙන් මහන්සිය නමස්කාර කරනවා කෙනෙක් කියනවා. අනේ බලන්න සහෝදරයා මම මෙච්චර කල් යාඥා කළා යහපත් දේව දරුවෙක් කොහොමද ලබා දෙන්නේ කියලා මට තාම ලැබුණේ කවුරුත් නැහැ. නමුත් මම කාර්යය වැඩ කරනවා මේ තැනැත්තා මට කැමතියි කියලා කියනවා. ඔව් හොඳ කෙනෙක්. ඔව් යහපත් කෙනෙක්. මට කරන්න කිසිම දෙයක් නැහැ. මොකද්ද මම කළ යුත්තේ කියලා. අපි කී දෙනෙක් කියනවාද? කමන්නේ නැහැ. දෙවියන් වහන්සේ දන්නවනේ ඔබගේ හදවත. පිළිවෙලවල තවලු. මේවැනි දෙවියන් වහන්සේගේ වචනයට එකඟ වන්නා වූ උපදෙස් දීමෙන් බලන්න. ඔබ සමහර ඔබගේ අරමුණ ඔබ දෙන්නේ ඔබ කියන අනුකම්පාවෙන්. ඔව් අනේ මෙයාට උදව් වෙන්න ඕනේ. ඔබ උදව් වෙන්න. ආසයිද නමුත් පතක තබා ගන්න. ඔහු ඒ ඈට උදව් වෙන්න ඔබ වගේ නෙමෙයි ඔබගේ සියලු ගුණයක් සූදානම් අපේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ ජීවිතය දුන්න අය වෙන්නේ. උන්වහන්සේට පිළිට වෙනවා. එම නිසා ඔබ දෙවියන් වහන්සේගේ තැන අරගෙන දෙවියන් වහන්සේට වඩා ඉහළ උපදෙසයන් දෙන්න එපා. කරුණා කරලා. දේ වචනය අනුව කිතුණු ප්‍රතිපත්ති අනුව උපදෙස් දෙන්න. හතරවෙනි කාරණාව දෙන්න මට කියන්නවා බොහෝ වෙලා ගත්තා. මා දැන් පැය භාගයක් පමණ ගොස් තාම මම ඉන්නේ මේ අදිනේ ආරම්භයේ. මට හැමදාම මේක වෙනවා බවයන් ගන්න. ඉක්මනට ගොස් මේක සම්පූර්ණ කරන්න. සුළු පාපවලට ඉඩ හැරීම නිසා අන්තිමට බොහෝ දෙනෙකුගේ ඉරණම වන්නේ ඇදහිල්ලෙන් ඈත් යෑම. ඔබ කියනවා මොකද්ද මේ කියන්නේ කියලා. මේ සුළු පාපවලට ඉඩ දීම නිසා කොහොමද අප මේ වගේ ඇදහිලි වැටලා යන්නේ? මම දෙවියන් වහන්සේගෙන් කවදාවත් වැටලා යන්නේ නැහැ කියලා. නමුත් මම කැමතියි ඔබට රෝම 6:16 මුලින්ම කියවන්න. රෝම 6:16 මේ ආකාරව සඳහන් වෙනවා. නුඹලා කීකරුකම පිණිස දාසයන් කොට යමකට නුඹලා බාර දෙන්නමුද? එය මරණයට පමුණුවන්නා වූ පාපය වේවා. ධර්මිෂ්ඨකමට පමුණුවන්නා වූ කීකරුකම වේවා. නුඹලා කීකරු වන එකට දාසයන් වන බව නොදනිවුද? ඔයා දන්නේ නැද්ද? නුඹලා පාපයට කීකරු වෙනවා නම් නුඹලා ඒ පාපයට දාසෙක් වෙන බව නුඹලා දන්නේ නැද්ද?
ඇත්ත වශයෙන්ම ප්‍රවේශාවදී පාපය අපිව වහල්කමට පමුණුවනවා. පාපය අපිව වහල්කමට පමුණුවනවා. පාපය ඊට හැරියොත් සුළු පාප කියලා අපි හිතනවා. අපි ඊට හැරියොත් අපගේ අවසානය වෙන්නේ. අපගේ අවසානය වෙන්නේ. පාපේ වහලෙක් වෙලා බොහෝ වෙලාවට අපි දන්නේම නැතුව ඇදිල්ලෙන් මුලා වෙලා. බලන්න යෝහාන් 8:34 යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් සැබවක් නුඹලාට කියනවා. පව් කරන සියල්ලෝම පාපයාගේ වහල්ය. පව් කරන සියල්ලෝම පාපයාගේ වහල්ය. රෝම 6 මාකනේ වන්වා තිබෙනවා. ඔබ ඒ අදෙන්ස බලන්න පිටිසාවල සහෝදරි නැවතරක් මතක් කරගන්න. පිටිසාවල සහෝදරි මම සුළු උදාහරණයක් දෙන්නම්. අපි හිතමු අපිට හදිසියෙන් අපිට සැලවෙන මෙවැනි පුවතක්. අන්න අර සහෝදරයා අන්න අර නායකයා අන්න අර දේවදාසයා පාපයට වැටිලා කියලා. අපි බුදුම වෙනවා. අපිට හිතා ගන්න බෑ. අපි කියන බලන්න කොච්චර ලොකු සේවයක් කළාද? එයා කෙතරම් කාලයක් කෙතරම් හොඳට ලොකු සේවයක් කළාද? කොහොමද හදිසි මේ වුනේ කියලා. නමුත් අපි ඇත්තටම අවංකව ගැඹුරට ගොස් සොයා බැලුවොත් අපිට නිශ්චයකවම හෙළිවේවි. ඔහුගේ ජීවිතයේ මුලින්ම සුළු පාප වලට ඉඩ හරින්න පටන් ගන්නවා. සුළු පාප වලට ඉඩ හරිමින් ඔහු දේව සේවය කරනවා. ඉතා සුළු අපවිත්‍රකම් වලට, ඉතා සුළු අකීකරුකම් වලට ඉඩ හරිනවා. වෙනවාතික වශයෙන් කියනවා. ඒ පාපයන් වලට ඔහු වහලෙක් වෙනවා කියලා. ඒ නිසා අපේ සහෝදරි අන් අයට උපදෙස් දෙනා ඔබගේ ජීවිතේ අපි අපගේ ජීවිතවල බලමු මේ සුළු පාප තිබෙනවාද කියලා. උදාහරණ වශයෙන් අනුන් විනිශ්චය කිරීම. ඔබගේම දුර්වලකම් දැනම සිත දැඩි කරගනිමින් ඒවා පිළිනොගැනීම. යටහත් නොවීම. මම කිව්වා උතුනම ඔබ දැන් මේවා පාපයන් නෙමෙයි කියලා. අපි පාපයන්ට සලකන්නේවත් නැහැ. මොකද අපි සාමාන්‍යයෙන් මෙහෙම ජීවත් වෙන්නේ. අපි සාමාන්‍යයෙන් මේවා පාපයන්ට සලකන්නේවත් නැතුව අපි ජීවත් වෙනවා. අපි දන්නේම නැතුව. යක්ෂයා අපිව අල්ලගන්න පුළුවන්. අපි මිනිසා මතක තබන්න මම කියෝ දේවල් තුන විතර. තව දහසක් දේවල් විස්තර කරලා ඔබගේ ජීවිතේ. අනුන් විනිශ්චය කිරීම. දෙවෙනිම අපගේ දුර්වලකම් පිළිගන්නේ නැතුව සිත දැඩි කරගන්නේ නැහැ. මගේ වරදක් නැහැ කියලා. සිතීම යටහත් නොවීම මෙවැනි පාපයක්. ඔබගේ ජීවිතේ කිසි විටක ඉඩ හරින්න එපා. මේ සහෝදරි තාමංගිනේ පල්ලේ කාරණාවට නැත්තම් ස්වභාවී මිනිස්යන් දෙවනස්ගෙන් ඈත් වෙන්න මුලා වෙන්න හේතු මයි කාලේ මම අඩක් මාර්ගෙ ඉවරයි. නමුත් මම කැමති තව ඉතා වැදගත් දෙයක් වෙලා මතක් කරන්න. මේ කියනවා සැබෑ කමෙන් මුලාව ගියේද? යාකෝබ් 5:19 සැබෑ කමෙන් මුලාව ගියේද? මචෝ මෙය කියවදී මට මතක් වුණේ අපේ යේසුස් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ළඟට එන ඔලිව කන්ද මත උන්වහන්සේගේ ඒ ගෝලෙ ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ඒ නැවත ඊමේ ලකුණු අපිට කියන්න කවදද මේක වෙන්නේ මොන ආකාරයක ඕන් විශ්ේ ප්‍රශ්න කරන අතර යේසුස් වහන්සේ කියනවා කිසිවෙක් නුඹලා මුලා නොකරන ලෙස බලා ගනිලා මම කිසිහද බොහෝ දෙනෙක් මම ක්‍රිස්තුස් කියා මාගේ නාමයෙන් ඇවි බොහෝ දෙනෙකු මුලා කරන්න එවන වචනේ මුලා කරන්න යනවා බොහෝ දෙනෙකු මත විචාර නොයෙක් බොරු අනාගත වක්තෘ වරු නැගිට බොහෝ දෙනෙකු මුලා කරන්න ඔය කවුද බොරු අනාගත වක්තෘ තුන්වෙනුම මතේ 24:24
මක්නිසාද බොරු ක්‍රිස්තුස් වලද බොරු අනාගත වක්තුරුවලද නැගිට පුළුවන් නම් තෝරාගෙන ලැබුවන් පවා මුලා කරන ලෙස මහත් ලකුණුද පුදුමද දක්වන්න ඔය මම මේ ගැන දිගට විස්තර කරන්න යනවා. නමුත් ප්‍රේමීය සහෝදරයනි අන්තිම කාලේ බොහෝ ආකාර මුලා කිරීම සිදුවෙච්ච යනවා. ඒ වගේම වෙලාවුන් අරුණිසා මම මේ ගැන තව ඔබට කියන්න නමුත් මේ මුලා වීම තමයි එක මූලික හේතුවක් කියනවා නම් ලෝකයේ ඇදීම ලෝකයේ ලෞකික දේට ආශා වීම මම මේ අර්ථයේ ලියන්නේ පද ඔබ කියවන්න ගලාතිකේ 4 පළවෙනි යෝහන් 2:15 යාකෝබ් 4:4 සහ 5 එදගෙන ලෝකේ සමග මිත්‍රකම දිවෙන වාදී සතුරුකම බව දන්නේ නැද්ද කියලා යාකෝබ් 4:4 සහ 5 දෙවනි තිමෝති 4:10 දේමස් ලෝකයට ආලය කවුද කියන්නේ Timotheus. Dia putih sudah Paul kami Demas. Kan sih kalau kan ආලේ වෙලා ලෝකෙට ආදරේ වෙලා ගිහිල්ලා දැන් අත හැරලා. ඔව්. නැත්නම් අපගේ මානසික තෘෂ්ණා නිසා යක්ෂයාගේ උපායන් නිසා ලෝකයේ ඇදීම නිසා නොයෙක් හේතු නිසා අපි ඇදෙන්න වැටෙන්න පුළුවන්. හොඳයි. වෙලා නැති නිසා මම තවදුරටත් මේක කතා කරනවා. එහෙනම් බලමු යම් කිසි කෙනෙක් ඔබ වෙන්න පුළුවන් මා වෙන්න පුළුවන් මුලාව ගියාම දෙවියන් වහන්සේ කොහොමද ක්‍රියා කරන්නේ? මේක තේරුම් ගැනීමට වැදගත්. මොකද උන්වහන්සේ අපව කැඳවන්නේ ඒත් වශයෙන්ම යේසුස් වහන්සේව අනුගමනය කරන්නේ. යේසුස් වහන්සේගේ අනිපාරයන්ට. ඔව් මුලින්ම තේරුම් ගනිමු. අප දෙවියන් වහන්සේගෙන් ඈත් වුණාට නැත්නම් මුලාව ගියාට අපි එක දවසෙන් අපි වැටිලා දේව දවරුකම අයමුන් අය ලෙස දෙවෙනාගේ කවදා සැලකන්නේ නැහැ. මේ සභාවේ යම් කිසි කෙනෙක් දැන් මුලා වෙලා ඉන්නවනම් ඈත් වෙලා ඉන්නවනම් යම් කිසි විදිහට උන්වහන්සේ අතිකරු ජීවිතේ නම් ඔහු තාම දෙවියන් වහන්සේගේ දරුවෙක්. දෙවියන් වහන්සේ අපි දකිනවා යෝහානි 12. ඒ දේව දරුකමට ඇතුළව කෙනෙක් උන්වහන්සේ තාම සැලකන්නේ දරුවෙක් ලෙස. එම නිසා මේ ලෝකයේ ලෞකික පියෙක් නැත්නම් මවක් දෙමව්පියන් ඒ දරුවක් නැත්නම් දරුවන් වැරදි කරන විට අකීකරු වන විට ආදරය කරනවා වගේ ආදරෙන් ඕන්ව නැවත හරිගස්සා ගන්න උත්සාහ කරනවා වගේ දෙවියන් වහන්සේගේ ආශාව කැමැත්ත ඕන්ව හරි මාර්ගයට ගෙනීමයි. මම කැමති මේ වෙලාවේ යේසුස් වහන්සේම මේ ගැන කිව්වාම උපමා කතාවක්. ඔබට කියවුවාම ඔබට තේරෙයි උන්වහන්සේ කැමැත්ත මොකක්ද කියලා. අපි දන්නවා අපි හැමෝම නිතර කතා කරනවා ඒ අකීකරු පුතේ උපමා සමහර විට කිතුණු ලෝකයේ වඩාම සුප්‍රසිද්ධ කවුරු දන්නා වූ උපමාව මේ වෙන්න පුළුවන්. අකීකරු පුතේ උපමාව. දැන් බලන්න මතේ උදාහරණේ නැති වූ බැටළුවා ගැන උපමාව. මෙන්න මේ වගේ අය ගැන. නැති වුණු බැටළුවෙක් දැන් කාලක අයිති බැටළුවෙක් නැති වුණා. මතේ උදාහරණේ 12:14. නුඹලා හිතන්නේ මොකද? යම් මිනිසියෙකුට බැටළුවන් 100ක් ඇතිනේ නම් උන්ගෙන් එකෙක් මුලාව ගියොත් ඔහු ඉතිරි 99 දෙනා අත්හැර කඳු වලට ගොස් මුලාව ගියේ එක සොයන්නේ නැද්ද? එතන මගේ බැටළුවෙක් මුලාව ගියා නම් මම හොයාගෙන යනවා කඳු වල වෙන්න පුළුවන් හෙළ වල වෙන්න පුළුවන් බෑවුම වෙන්න පුළුවන් මම හොයාගෙන යනවා ඌ සම්බුණු මුලාව නොගිය 99 දෙනා ගැන සන්තෝෂ වනවට වඩා ඌ ගැන සන්තෝෂ වන්නේ ඒකාන්තයෙන් ඔබට කියන්නේ. මම දිව්‍යන් වහන්සේගේ හදපු අපේ සභාවේ කෙනෙක් මුලාව ගියාම අපි ක්‍රියා කරන්නේ කොහොමද? අපි කියනවා යනවා නම් ගිය දේ නැත්නම් මොකෝ? එයාට ඔක්කොම එයාට අතීතය අමතක වෙලාද?
බොහෝ වෙලාවට අපි විනිශ්චය කරලා අපි තීන්දුවක් දීලා ඉවරයි. හැබැයි අපගේ ස්වාමින් වහන්සේ ඔහු පස්සේ ආදරෙන් හඹා යනවා. උන්වහන්සේගේ දරුවන් කියනවා අපි මේ මනුස්සයා ෆෝන් කරලා නොයෙක් දේවල් කියනවා. මේ කතන්දරයේම මේ උපමාවම නැතුව බැලුවා ගැන උපමාව ඊළඟ නැතුව මිලිය ගැන උපමාව ඊළඟ අකිකරු පුත්‍රය උපමාව මේ තුනම ලූක්ගේ සුභාරංචි එකට එන්නේ. බලන්න ලූක් 15:6 මේ නැතුව බැලුවා ගැන උපමාව කියනවා. ඌ සම්භව වූ විට ඔහු ප්‍රීතිමත් වෙමින් තමාගේ කරේ තමාගෙන ගෙදර ඇවිත් මිත්‍රයන්ද අසල්වාසී කැඳවා මා සම්බ ප්‍රීති වියල්ලා මක්නිසාද මාගේ නැතිව වැටලුවා සම්භවීය උට කීවේ නැත්තම් ඒ නැති වුණා මුලව එක්කනාව ගෙනවිත් මොකද ඒ ස්වාමීන් කියනවා අපි ප්‍රීති වෙමු අපි සතුටු වෙමු අපි දව පාටි එකක් අපගේ ආකල්පයේ අපිට තියෙන කොතරම් උන්වහන්සේ කැමැත්තට ඈතින්ද බොහෝලට අපි ඉන්නේ කියලා. ප්‍රේමී සහෝදර ඒකම ඔබ දන්නවා එදා උත්ථාන වුණා වූ ස්වාමීන් වහන්සේ පේතෘස්ට කියනවා මාගේ බැටල් වන් පෝෂණය කරන්න කියලා. යේසුස් වහන්සේ පේතෘස් කියනවා මාගේ බැටල් වන් පෝෂණය කරන්න කියලා. ඔබ කීයේ තේරුම් ගන්නවද? ඒ වෙලාවේ පේතෘස් සිටි වැටිලා ගියා. ඔහු තාම සමහර මේ මොහොතේ ඔහු ස්වාමීන් වහන්සේ ළඟ වෙමින් සිටියා නමුත් ඔහු හිතේ මේ ඉතාමත්ම වැටිලා වැඩි කලක් නැහැ උතරම වැටිලා. ඔබ දකිනවා යෝහන් 8:18 වෙනි පදයේ 27 වෙනි පදයේ මොකද අපි දකින්නේ? මේ පේතෘස් කියනවා මම මේ යේසුස් වහන්සේව දන්නේ නැහැ අනේ දන්නේ නැහැ කවුද මේ? මම අඳුරන්නේවත් නැහැ. සම්පූර්ණයෙන්ම උන්වහන්සේව පාවා දීලා මම දන්නේ මම ක්‍රිස්තියානි නෙමෙයි. ඇයි ඔයගොල්ලෝ මට බයින්නේ? මගේ වරද මොකද්ද? මම ක්‍රිස්තියානි නෙමෙයි. එතන හිටියේ පේතෘස්. ඒ පමණක් නෙමෙයි මම කියවන්න මේ සිද්ධියට ප්‍රථමයෙන් මේ මාගේ බැටළුවන් පෝෂණය කරන්න කියලා කියන්නේ යෝහන් 21:17. අපි පොඩ්ඩක් කියමු යෝහන් 21:2-3. ඔබට බුදුම හිතේ. යෝහන් 21:2-3. මොකද වෙලා තිබුණේ? ඉන්පොද යේසුස් වහන්සේ තිබේරියස් නම් මුදලාගදී ගෝලයන්ට නැවත ප්‍රකාශ වුණසේක. උන්වහන්සේ ප්‍රකාශුනේ මේ ආකාරයෙන් සීමෙන් පේතෘස්ට දිදිමුස් නම් තෝමස්ද ගලිලේ කානා නුවර නතානියේල්ද සෙබදිගේ පුත්‍රයෝද උන්වහන්සේ ගෝලයන්ගෙන් තවත් දෙදෙනෙක් එක්ව සිටියෝය. සීමොන් පේතෘස් හතෙනෙක් ඉන්නවා. සීමොන් පේතෘස් මසුල් අල්ලන්ට යමි උන්ට කිව්වේ. අපිත් නුඹ සමග යමුයි ඔහු කිව්වෝය. එදා යේසුස් වහන්සේ පේතෘස්ට කතා කළා කියනවා පේතෘස් නුඹ මම කැඳවනවා මිනිස්යන් අල්ලන්න. දැන් යේසුස් වහන්සේ මැරිලා වුණාද උත්ථාන වෙලා පේතෘස් අන්තයට කියන අපි යමු ආයෙත් මාළු අල්ලන්න. අපි යමු ආයෙත් මාළු අල්ලන්න. ඔව් කිව්වද නෙමෙයි ඔහු නායකත්වය දෙමින් මේ ගෝලියෝ 7 දෙනෙක් වරගෙන යනවා මාළු අල්ලන්න. මේ පේතෘස්ට යේසුස් වහන්සේ කියනවා නුඹ මට ආදරේ නම් මාගේ වැටුවන් පෝෂණය කරන්න. ප්‍රේමී සහෝදරයනි ඔබ සහ මාව දෙවියන් වහන්සේ කැඳවන්නේ ඉතාමත්ම වැදගත් අනර්ග අත්‍යවශ්‍ය සේවයකට. අදින ඥානි 15යි. මස් කරුණාවෙන් මම උත්සාහ කරනවා මේ සම්පූර්ණ කරන්න. ඔබ මේකට කිතරම් වැදගත් ස්ථානයක් දෙනවා නැත්නම් අපි කියනවා අපිට කොච්චර දේවල් තියෙනවද මේ මිනිස්සු පස්සේ අපිට යන්න වෙලා නැහැ. අපි හැමෝටම තිබෙනවා සභාව තුළ නොඑක ආකාර කැඳවීම් නොඑක ආකාර වගකීම්. ඒ කැඳවීම් වලින් එකක් දෙයයි
නම් බොහෝ වෙලාවට ඔබට මේ අමාරු ලෙස දැනෙන්නේ සමහර සභාවේ මේ කරන්න හදන්නේ ඔබ පමණක් වෙන්න පුළුවන්. මම ඔබ සමහර ඔබ හැමෝටම කියනවා. සභාවේ හැම කෙනෙකුටම මේ ගැන බරක් තිබිය යුතුයි. ඕනෑකමක් තිබිය යුතුයි. ඔහුට පගාවක් දීලා බොරු පොරොන්දු දීලා මුදල් දීලා කියන එක නෙමෙයි. දෙවියන් වහන්සේගේ වචනය අනුව ඔහුට හරි දේ උගන්වන්න. දෙවියන්ගේ වචනය අනුව ඔහුට උපදෙස් දීලා නැවත වරක් ඇබෙහිලට ඔහුව ගෙනෙන්නට දෙවියන් වහන්සේ ඔබ සාමාන්‍ය කරනවා. හොඳයි. එහෙම නැත්නම් මම තුන්වෙනි කාරණාව මෙයයි. ඔබට උන්වහන්සේ පවරා ඇති මේ වගකීම. මෙය දෙවියන් වහන්සේ අපට පවසනවා වගකීමක් වෙන අතර මෙය ඉටු කිරීම උදෙසා අපි දකිනවා ගලාති 6 ලස්සනට මාර්ගය දෙවනාගේ වචනේ කියලා දෙනවා. අපිට කියවන්න සහෝදරයනි මිනිස්සෙක් යම්කිසි වරදකට අසු වුණොත් කියන ස්වභාවිකයෙන් දැන් වරදකට අහුලා ඉන්නේ මුලා වෙලා ඉන්නේ. ආත්මික වූ නුඹලා මෘදුකමේ ආත්මයෙන් යුක්තව ඒ බඳු කෙනෙකු හරවා ගනිලා. නොමුත් පරීක්ෂාවට නොපැමිණෙන පිණිස බලා ගනින්න. සිංහල බයිබලයේ කියවදී මේ තේරෙන්නේ පරීක්ෂාවට නොපැමිණෙන පිණිස කියන්නේ මොකක්ද කියලා. ඉංග්‍රීසි බයිබලයේ තාමත්ම පැහැදිලි වෙනවා. ඕගොල්ලෝ that you may not be tempted. කොහොලට අපි කාට හරි උපදව් වෙන්නේ නැති. අපි යන්නේ බොහෝ වැරදි ආකල්ප ඇතුව. එම නිසා අපි අමතක කරනවා අපි එතනට අපි වැටෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපි නුඹ කවුරු සභාවේ වැටලා ඉන්නවද? ඇදින් වැටලා ඉන්නවද? ආත්මික වූ නුඹ. යටාත්ම මුරුදුකමේ ආත්මය. නුඹත් ඒ වගේම දුර්ලභ කෙනෙක් බව තේරුම් අරගෙන. ස්වාමීන් වහන්සේ නැත්තම් නුඹ දුර්ලභ කෙනෙක් බව තේරුම් අරගෙන. යටාත් ආත්මය ඔව් හරවා ගන්න. එහෙමනම් මුලින්ම විතර අපි දකිනවා ආත්මික වූ නුඹලා. අවුම එහෙම මම ඔබට කියන්නේ මේසේ කරන්ට යමකු හරවා ගන්නට අපි ආත්මික වෙන්න ඕනේ. මම විදිහට දෙකක් පන්නන දෙන්න දැනෙන වචනේ පද දෙයක් කියන. ගලාති 5:25. ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන හැසිරෙන්නා වූ කෙනෙක් වීම වැදගත්. අපි ක්‍රියා කරන්නේ අපි මානසින් නෙමෙයි. අපි ක්‍රියා කරන්නේ සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තුල හැදෙනවා කෙනෙක්. ඒ වගේම එපිස 5:18 ආත්මයන් වහන්සේ පිරුණු කෙනෙක්. ඒත් වශයෙන්ම මේ වගේ වැටුණු කෙනෙකුව නැවත ගෙනෙන්න පුළුවන් ආත්මික මිනිස්සෙකුටයි. මොකද මාංශයෙන් කරන්න ගියොත් බොහෝ වෙලාවට එතන වෙන්නේ මේ මිනිස්යාව හැරවීමක් නෙමෙයි, මේ මිනිස්යා තවත් ඈත්වීමක්. උන් මතකයි මම මුලින්ම මම සභාවේදී අපගේ බයිබලයේ සභාවේ මම වඩා තමයි වඩා පහසු කොයි එකද කියලා. මිනිස්සු ගැලීමට ගෙන එකද නැත්නම් මුලාව කෙනේ උණ කෙනෙක්ව හරි මාර්ගෙ ගෙනේ එකද කියලා. ඔය පොඩ්ඩක් කල්පනා කරන්න. ඔබගේ සභාවේ මොන මතක කරන වෙලාවේ කවුරුන් හරි ඔබ නිශ්චය කරන්න එපා. ඔබ මතක කරන්න මොහොම ඉන්නේ වැටිලා කියලා. ඔබ හිතලා බලන්න. ඔබ ගිහිල්ලා ඔහුට කිව්වොත් සහෝදරයා ඔබ කරන දේ වැරදි කියලා. ඔවුන්ගෙන් කී දෙනෙක් කියන්නේ ඔව් මම දන්නවා මම වැරදි කියලා. බොහෝ විට ඔබ කවුද මට කියන්නේ? ඔබට කවුද අයිතියක් දුන්නේ? ඔබ කොහොමද කියන්නේ මම වැරදි කියලා? ඔබ කොහොමද දන්නේ මගේ හදවත තියෙන්නේ මොකක්ද කියලා? අපි ආත්මික මිනිස්යන් වෙනවා. සුද්ධාත්මයන් වහන්සේ මේ වෙලාවක අපිට ක්‍රියා කරන්නේ නැත්නම් අපි කියනවා එකපාරටම සහෝදරයා අපි හැමෝම දන්නවා ඔබ කරේ මොකද්ද කියලා. ඊට වඩා සැර උත්තරයක් ඔහුගෙන් අපිට ලැබෙනවා. ඊටමත් ඉක්මනින් මෙතන වෙන්නේ. ඒ නැතුණව බැටළුවාව ඔහුගේ ඒ තුවාල වලට තෙල් දාලා ඔහුගේ උට ආහාර සප්ප වෙලා ඒ දුර්ලභ උට වතුර පොඩ්ඩක් දීලා ඔහු කරේ තියාගෙන එක නෙමෙයි. බැටළුව හදනවා අපි හපන්න දැන්. අපි හදනවා බැටළුවට පයින් ගන්න. නැත්නම් අපි ඒ මනුෂ්‍යව සම්පූර්ණයෙන් බොහෝ ලාමට දෙවනම තවත් ඈත් කිරීම නිසා පළමුව මත සබා ගන්න. ආත්මිකව සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වන්නේ නැතුව මේ කරන්න බෑ. ඒ නිසා මෙය ඔබට විස්තර කිරීමද ප්‍රථමයෙන් මට දෙන්නේ අද හැම දිනම කියන වෙලාවම දෙහින්දා.
මා කැමති ඔබට මතක් කරන්න යේසුස් වහන්සේ ඒ වැටි සිටියා වූ පේතුරුස්ව නැවත හරි දැසුවා මාර්ගය. මතෙව් ලූක් 22:66 කියවා බලන්න. ඔහු ඉස්සලම යේසුස් වහන්සේ ආදර බැල්මකින් පේතුරුස්ට කතා කරනවා. ලූක් 22:61 අපි කියවන්නේ දැන් මොකද්ද? දැන් පේතුරුස් දැන් තුන් වතාවක්ම යේසුස් වහන්සේ අඳුරන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කළ ඉවරයි. අපිට කවුරුද එහෙම කිව්වනම් එයා කවුද කියලා එකපාරට තුන් වතාවක්. අපි බලයි කන්න වගේ නේද? අපි රවල බලයි. අපි නොයෙක් දේවල් ප්‍රකාශ කරයි. යේසුස් වහන්සේ මෙතන කියනවා තුන්වෙනි වතාවට පේතුරුස් මේ කිව්වම යේසුස් වහන්සේ පේතුරුස් දිහා බලනවා. එච්චරයි මොනවද කරේ? ඔබ ඉතල බලන්න මොන වගේ බැල්මක් මොනවද බලන්න ඇත්ත? පේතුරුස්ගේ හද බිඳෙනවා ඒ බැල්ම නිසා. ප්‍රේමී සහෝදරයෝ අපි මේ සහෝදරයන්ව ඕන්ව නැවත ගොඩනගා ගන්න නම් අපි ඕන් නිසා ආදරයෙන් බලන්න තිබෙනවා. දෙවෙනුව මාක් 16:7 දැන් ස්වාමීන් වහන්සේ උත්තාණය වෙලා මාක් 16:7 අපි කියවනවා මොකද වෙන්නේ ඔබ කියවලා බලන්න මට වෙලාවට මම කියවන්නේ නැහැ මේ වෙලාවේ. අපි දකින්නේ මොකද්ද? දැන් ස්ත්‍රීවරු ගිහිල්ලා සෝවන හිස් වෙලා යේසුස් වහන්සේට කතා කරනවා ප්‍රකාශනට කතා කරනවා. ප්‍රකාශන උන්වහන්සේ මේ ශ්‍රේණිට කියනවා පණිවිඩයක් දෙනවා. මොකද්ද පණිවිඩය? ගිහිල්ලා කියන්න මගේ ගෝලයන්ට කියන්න මම මළුන්ගේ නැගිටලා. උන්වහන්සේ එහෙම නෙමෙයි කිව්වේ. උන්වහන්සේ ඒක කියලා කියනවා පේතුරුස්ට කියන්න. පේතුරුස් නැති කරුවේ. පේතුරුස් ඉන්නේ අපි මාළු ගලන්න යන්නේ කියලා. පේතුරුස්ට කියන්න. විශේෂ සැලකිල්ල. ආදර පණිවිඩයක්. ආදර වචනයක්. තුන්වෙනුව යෝහාන් 21:15 කරුණාවන්ත ප්‍රශ්නයක්. නුඹ මට ආදරෙයි. මෙන්න යේසුස් වහන්සේ පේතුරුස්ගේ හදට කතා කරනවා. ආදර බැල්මක්. ආදර වචනයක්. පණිවිඩයක්. ආදර ප්‍රශ්නයක්. සාපේක්ෂ සහෝදරි ඔබට මම කියනවා මේ වගකීම ඉතාමත් වැදගත්. එම නිසා මේ වගකීම ප්‍රතික්ෂේප කරන්න එපා. අනේ මට නම් බෑ. මම දන්නවා එයා විතර ඉන්නේ මට නම් බෑ. මට ලොකු ප්‍රශ්නයක් වෙවි කියලා. මට නම් මේක කරන්න බෑ. එහෙම කියන්න එපා. ප්‍රතික්ෂේප කරන්න එපා. අපි හැමෝටම මේ වගකීම තිබෙනවා. නමුත් මේ දේ කිරීමට දෙවෙනාට මට පෙන්වුව ආකාරයක මම කැමති ඔබට පියවර 5ක් ඔබ ඉදිරියට ලැබීමට. පළවෙනි පියවර තමයි ඒ දැනත්සාගේ මොටිව් එක නැත්නම් අරමුණ විනිශ්චය කරන්න එපා. අපි හිතමු කවුරුන් හරි යම් කිසියක් කියනවා. ඔව් කිව්ව එක අපි දන්නවා. මෙන්න වහවලා මෙහෙම කිව්වා. සාක්ෂිකාරයෝ නම් හැමෝම දන්නවා. මේක අහුනහම හුඟක් වෙලාවට අපි කියනවා එයා මේක කිව්වේ මේකින්ද. එයා මේක කිව්වේ අර එක්ක තරහින්ද. එයා මේක කිව්වේ ඒ කාලේ මෙහෙම දෙයක් වුණින්ද. එයාගේ අරමුණ මෙහෙම කරන්නයි. ප්‍රේමී සහෝදරි මතක තබා ගන්න. ඔහු යමක් කිව්වනම් ඒ කිව්ව දේ සාක්ෂිකාරය ඇතුව ඔබ දන්නවනම් ඔව් ඒක ඇත්ත. ඒක විනිශ්චය කිරීමක් නෙමෙයි ඇත්ත. නමුත් ඔහුගේ අරමුණ විනිශ්චය කරන්න. ඔබ කවුද? මම කවුද? කොහොමද දන්නේ? අපි කවුරුද දන්නේ නැහැ. ඒ නිසා කවුරුන් හරි දැන් වැරදි පිටලා ඉන්නේ. ඒ වර්ධනපත් කියලා අපි දන්නවා. ඒ ක්‍රියාවලිය අපි දන්නවා. හැබැයි ਉਹ ක්‍රියාකලේ මේ ආකාරයට මේ නිසා කියනවා වූ නිගමනයට එන්න. විනිශ්චය කරන්න අපිට අයිතියක් නැහැ. ඒ නිසා පළමුවම ඉල්ලා දෙනවා කරුණා කරලා
කරුණා කරලා කාගේ හරි අරමුණ ඔබ විනිශ්චය කරන්න එපා. ඔබ සාහිත්‍ය ලෙස දන්නවා නම් වෙනම දෙයක්. අපි බොහෝ වෙලාවට අපි දන්නේ නැහැ අපි විනිශ්චය කළාම නැහැ. අපි කියලාම ආරයි මෙයා මෙහෙම කරාම මම දන්නවා. මෙයා මේ වගේ කෙනෙක්. මෙයා කිව්ව මේ විදිහට තමයි මම දන්නවා. නැහැ. අද ඉඳලා නැහැ. අපි එහෙම කියන්නේ නැහැ. ඕ මෙයා මෙහෙම කියලා තියෙනවා. අපි දන්නේ නැහැ මොකද කියලා. දෙවනුව සැකේ වාසිය හැම විටම ඔහුට දෙන්න. ඉංග්‍රීසියෙන් give the benefit of the doubt කියලා. මම නිතර කියනවා අපි ක්‍රිකට් ගහන කෙනෙක් පොඩ්ඩක් දන්නවා. දාන කෙනෙක් නම් දන්නවා. අම්පායගේ යුතුයකම හැමතිස්සෙම LBW කියලා හිතමු. කඩුල ආවරණය කිරීම. නා. එතන හැමතිස්සෙම සැකක් තිබෙනවා නම් හැමතිස්සෙම ඒ සැකේ වාසිය දෙන්නේ පිටකරුවට. ඒ වගේ නුඹ හැම විටම සැකක් තිබෙනවා නම් සැකේ වාසිය ඔහුට දෙන්න. තුන්වෙනුව ඕ ගැන ආඥා කරන්න. වෙන මාර්ගයක් නැහැ. ව්‍යාඥා කරන්න ඕනේ. හතරවෙනුව යටහත් වෙන්න. ඔබ යටහත් වෙන්න. ඔබ ඔහු ළඟට යන්නේ. අපි කියනවා නතරක් කියලා බලන්න. ගලාති 6 මූර්ධ කමේ ආත්මෙ යටහත් කමේ. ඒකම ඔබට කියන්න කැමති ප්‍රේමයෙන් කතා කරන්න. ප්‍රේමයෙන් යන්න. මම මේ වෙලාව මම කියන හතවත්යක් මතක් වෙනවා. ඔබවම විනිශ්චය කරගන්න. මතෙව් 7:1-5. යේසුස් කියනවා කොහොමද ඔබ කාගහරි ඇහි තිබෙනා වූ රොඩ්ඩ අයින් කරන්නේ? නුඹගේම ඇසේ තිබෙනා වූ දැවි අයින් කරන්නේ නැත්නම් අපිට තිබෙනා මුලින්ම අපි කවුරුන් හරි ඔහුට හරි මාර්ගය පෙන්වීමට හෝ දිනා ගැනීමට අපි යනවා නම් අපි අපව විනිශ්චය කරන්නම තිබෙනවා. අපි නිවැරදි කරුවෙක් නම් නිසා අපි කොහොමද වෙන කෙනෙකු හරි මාර්ගයට ගන්න. ඒ නිසා අපි විතරයි මට වෙලා මාදී වුණා මට සමාවෙන් දී ගන්න අන්තිම අධ්‍යය නෑ. නමුත් මේ පියවර දැන් 5 මම 6 කළා මේ කතා කරන අතර අමතක කරන්න එපා. එහෙනම් අපි යමු අන්තිම පදයට. යාකෝබ් තුමාගේ පොතේ අන්තිම පදය යාකෝබ් 5:20. පෞකාරයෙකු තමාගේ මාර්ගයේ මුලාවෙන් හරවා ගන්නා තැනැත්තා ප්‍රාණයක් මරණයෙන් ගලවා පව් රාශියක් වසන බව ඔහු දැනගනිවා. මම කැමති පව් රාශියක් වසන බව එක අපි මොකක්ද දන්නේ ඒ ගැන පද පොඩක් මොහොතකට ප්‍රමාද කරලා අනිත් එක ටිකක් ගැටලුකාරී ලෙස මම දකින හින්දා ගැටලුවක් ලෙස මම දකින හින්දා ඒ වේ උදෙසා ස්වල්ප මොහොතක් ගත කරන්න. පෞකාරයෝ තමාගේ මාර්ගය මොලයි හරව ගන්නවා දැන් ප්‍රාණයක් මරණයෙන් ගලවා කියලා කියනවා. දැන් මෙතන මතක තබා ගන්න මේ කතා කරන්නේ මාගේ සහෝදරයන් නුඹලා අතරින් යමෙක්. නැත්නම් ස්වභාවික කෙනෙක්. එහෙනම් ස්වභාවික කෙනෙකු මරණයෙන් ගලවා ගන්න කියන්නේ මොකද්ද? මොකද්ද මේ කියන්නේ? මම කැමති මේ තේරුම් ගැනීමට මේ දානමේ වල සඳහන් වෙන්නේ මම තේරුම් ගන්න විදිහට අඩුම ගානේ වර්ග දෙකක් ඉන්නවා. එක වර්ගයක් තමයි නාමික කිතුණු එක. ස්වභාවයට එනවා ඕපි සලකනවා ස්වභාවික කෙනෙක් අපේ සහෝදරයෙක් නේද? හැබැයි තාම ඌ දෙවියන් වහන්සේට කැප වෙලා නැහැ. දෙවියන් වහන්සේට කැප වෙලා නැහැ. දේව දරුකම ලැබිලා නැහැ. එහෙනම් මොකද්ද මේ ඌ මරණයෙන් ගලව ගන්නවා කියන්නේ කියලා. මම කැමති ඔබට පිළිගනව 21:8 කියවන්න සම්පූර්ණ නෙමෙයි මාත් විදියට කියන්නේ. එය දෙවනි මරණයයි මට කීසේක. ඔව් අපි හැමෝම මැරෙන්නේ නම් මේ ලෝකේ ශාරීරික මරණය ඒ වගේ දේ වචනේ එළිදරව් පොතේ 21:8 කතා කරනවා දෙවනි මරණය ගැන. නෙවෙනි මරණය ගැන. ප්‍රේමී සහෝදරි එම නිසා අපි මෙතන අදහස් වෙන්නේ සභාව තුල ගැලවීමට නාමා වූ කෙනෙක්ව ගැලවීමට ගෙවීම තුල දෙවනි මරණයෙන් ඔහුව ගලවා ගැනීම කියනා වූ මතයක් මම කැමති ඔබට ඉදිරිපත් කරන්න. දෙවෙනි අනිත් එක තමයි පාපයට වැටෙනා වූ සැබෑ කිතුණුව. තුරුබ කියනවා පාපයට වැටෙනා වූ සැබෑ කිතුණුවේ ඔහුව දෙවනි මරණයෙන් ගැලවීම කියන්නේ මොකද්ද?
සැබෑ කිතුරුවේ ਉਹ ගැලීම ලැබුණා නේද? ਉਹ දේව දරුවෙක් නේද? ඒ දේව දරුකම නැති වෙන්න පුළුවන්ද? මෙවැනි සිතුවිලි අදහස් ඔබට එන්න පුළුවන්. ඒ නිසා මම කැමතියි ඔබට දෙවනි පේතෘස් 2 20 සහ 21 කියවන්න. දෙවනි පේතෘස් 2 20 සහ 21. මක්නිසාද ස්වාමී වූ ගැලුම්කාරු යේසුස් වහන්සේට යේසුස් වහන්සේව දැන ගැනීමෙන් ලෝකයේ කිලුටු කමින් මිදුනාවුන් පසු ඔවුන් නැවත ඒවාට පැටලෙවි වහල් වුණොත් ඔවුන්ගේ පළමු ස්වභාවයට වඩා අන්තිම ස්වභාව නපුරු වන්නේ. ආයෙත් කියන මම හොඳට සමාන දෙන විදිහ වචනය අපිට උනාදක වචනේ අපි කැමති දේවල් ටිකක් තෝරාගෙන අනිත් දේවල් ප්‍රතික්ෂේප කරන්න බෑ. මක්නිසාද ස්වාමී වූ ගැලුම්කාරු යේසුස් ක්‍රිස්තුස් වහන්සේව දැන ගැනීමෙන් ලෝකයේ කිල්තු කම්වලින් මිදුනායින් පසු ස්වාමීන් වහන්සේව ගැලුම්කාරයව දැනගෙන ලෝකයේ කිල්තු කම්වලින් මිදුනායින් පසු ඔවුන් නැවත ඒවාට පටලවි වහල් වුණොත් මතකද? පාපයට වහල් වුණොත් ඔවුන්ට පළමු ස්වභාවයට වඩා අන්තිම ස්වභාවය නපුරු වන්නේය. මක්නිසාද? ඔවුන් ධර්මිෂ්ඨකමේ මාර්ගය දැනගත්තායින් පසු ඔවුන්ට බාර දුන් ශුද්ධ වූ ආඥාවෙන් හැරී යනවට වඩා ඒ මාර්ගය දැන නොගත්තා නම් ඔවුන්ට යහපත්ය. වඩා හොඳයි. ਉਹ ගැලීමට ආවේ නැත්තම් මේ මාර්ගය දැනගත්තේ නැත්නම් මොකද ඊට පස්සේ පාපයට වහල් වුණා කියලා. මේ වචනේ කියන්නේ. යහපත්ය. බල්ලා නැවත උගේ වමනයට නෑමා වූ ඊරි මඩේ පෙරලීමට හැරී ගියෝ යන සැබෑ වූ උපමාවේ ප්‍රකාරයට ඔවුන්ට සිදු වී තිබේ. මේ වචනය මම හිතන්නේ අපි තාමත්ම වගකීමින්තව තේරුම් ගන්න ඕනේ. ඒ වගේම මා සාකච්ඡා පාපයට වැටෙනව සමාජ කිව්වා කියලා. මේ ඔවුන් පිළිබඳව මාර්ගය මොකක්ද? පළවෙනි කොරින්ති 11:30 අපි කියනවා මේ සුදු රාත්‍රි භෝජනය ගැන. සුදු රාත්‍රි භෝජනය ගැන මෙසේ සඳහන් වෙනවා. ඉන්දිසා නුඹලා අතරේ බොහෝ දෙනෙක් දුර්වලව ලෙඩව සිටිති. බොහෝ දෙනෙක්ද නින්දටපත් වෙති. එහෙම නම් මෙතන කියන්නේ දේව ස්වභාවයේ ඉන්නවා. පාපය සමග ජීවත් වෙනවා. පාපය සමග ජීවත් වෙන සුදු රාත්‍රි භෝජනේ පව් සමග දෙන්න බයිබලේ කියනවා. සමහරුන් මැරුණා කියලා. එම නිසා පාපයට වැටෙනා වූ සමහව සමහර දිනුවන්ගේ ශාරීරික මරණය පවා වෙන්න පුළුවන්. ඒ තමයි මගේ කාලය අවසానයි. නමුත් ඔබගෙන් මම ඉල්ලා සිටිනවා මේ තාමත් ප්‍රායෝගික මේ අලංකාර පොත දිවෙනවාද අපි ගන්නවා. මගේ යාඥාව, මගේ පැතුම, මගේ බලාපොරොත්තුව මේ සමන් දෙනා ඔබ සෑමෝම දෙනාම මේ මුල සිට අග දක්වා අධ්‍යයන විශේෂ ඉගෙන ගන්නා උදේ ඉගෙන ගත්තා උදේ ඔබගේ ජීවිතේ සත්‍ය කිරීම දෙවියන් වහන්සේම මොනවද අනුග්‍රහයෙන් ඔබ ශක්තිමත් කර ඔබ පාවිච්චි කිරීම අපගේ යාඥාවයි අපගේ බලාපොරොත්තුවයි අපගේ පැතුමයි ස්වාමීන් වහන්සේම අපට ආශිර්වාද කරමු ඔබ පාවිච්චි කරන සේක්වා.